කාබනික සංයුගල IUPAC නාමකරණය. මේ IUPAC නාමකරණය නිසා දෙල්ලද සංයෝගයට එක නමක් පමණක් ලියන්න පුළුවන්. ඒ වගේමයි මේ නාමකරණ නිසා දෙල්ලද IUPAC නාමයක් සඳහා එක විවරයක් පමණක් ලියන්න පුළුවන්. අපි බලමු මුලින්ම ඇල්කේන වල IUPAC නාමකරණය. ඇල්කේන වල තියෙන්නේ කාබන් හයිඩ්‍රජන් ඒක බන්ධන. ඒ කියන්නේ සංතෘප්ත. මේ සංතෘප්ත හයිඩ්‍රෝකාබන් හිම නැත්නම් ඇල්කේන වල අවසානයේ ඒන් ප්‍රත්‍යයෙන් කෙලවර වෙනවා. ඒ වගේම මේ IUPAC නාමකරණයේදී මේ හයිඩ්‍රෝකාබනයේ නමෙන් දීර්ඝතම එහෙම නැත්නම් දිගම කාබන් දාමේ කාබන් පරමාණු සංඛ්‍යාව නිරූපණය වෙනවා. අපි ඉස්සෙල්ලා බලමු ශාකණීය වෙච්ච නැති ඇල්කේන වල IUPAC නාමකරණය. ඉතින්දී අපිට වැදගත් වෙනවා මේ සැකිලි නාමය ගන්න. එතෙන්දී කාබන් පරමාණු එකක් තියෙනම් අපි මෙත් කියලා කියනවා. දෙකක් තියෙනම් එත්, තුනක් තියෙනම් ප්‍රොප්, හතරක් තියෙනම් බියුට්, පහක් තියෙනම් පෙන්ට්, හයක් තියෙනවා හෙක්සීන්. අපි බලමු ඔන්න ශාකණීය වෙච්ච නැති සරලම ඇල්කේන කියන්නේ මීතේන්. එතකොට මේකේ කාබන් පරමාණු එකක් තියෙන නිසා මෙත් ඇල්කේනයක් නිසා එන් ප්‍රත්‍යයෙන් අවසන් වෙන්න ඕනේ. ඒ නිසා නම මෙතේන්. දෙවෙනි එකේ කාබන් පරමාණු දෙකයි. එහෙනම් එත් ඒ වගේම එන් ප්‍රත්‍යයෙන් අවසන් වෙන්න ඕනේ. ඒ නිසා එතේන්. ඊළඟ තුන්වෙනි එකේ කාබන් පරමාණු 3යි. ඒක නිසා ප්‍රොප් වලින් ආරම්භ වෙලා එන් වලින් අවසන් වෙනවා. ඒ නිසා ප්‍රොපේන්. ඒ වගේ ඊළඟ කාබන් පරමාණු 4 තියෙන එක බියුටේන්, 5ක් තියෙන එක පෙන්ටේන්, 6ක් තියෙන එක හෙක්සීන්. මේ විදිහට තමයි ශාකණීය වෙච්ච නැති ඇල්කේන නාමකරණය. එතකොට කාබන් පරමාණු සංඛ්‍යාවට අදාළ මෙත්, හෙත්, ප්‍රොප්, බියුට්, පෙන්ට්, හෙක්ස් වගේ එකකින් හොයාගන්න පුළුවන්. ඇල්කේන බව හැඟ වෙනවා අවසානයේ කේන් ප්‍රත්‍යයෙන් කෙලවර වෙලා තියෙනවා. ඊළඟට මෙතේන් කියන ඇල්කේනීන් එක හයිඩ්‍රජන් පරමාණුවක් අයින් වුණාම මෙතිල් කාණ්ඩය ලැබෙනවා. ඒ වගේම එතේන් කියන එකේ එක හයිඩ්‍රජන් පරමාණුවක් අයින් වුණාම එතිල් කාණ්ඩය. ඒ වගේමයි ප්‍රොපේන් වලින් එක හයිඩ්‍රජන් පරමාණුවක් අයින් වුණාම ප්‍රොපීන්. ඊළඟට අපි බලමු ශාකණීය වෙච්ච නැත්නම් අතු බෙදිච්ච ඇල්කේන නාමකරණය. උදාහරණයක් උන දක්වලා තිනවා. අපි මෙතෙන්දී දිගම කාබන් දාමයේ ඉස්සෙල්ලා තෝරගන්න ඕන. අපි දිගම කාබන් දාමයේ තමයි මේ රතු පාට කොටුවක් ඇතුලේ නම් කරලා තියෙන්නේ. එතකොට ඒ දිගම කාබන් දාමයේ තියෙනවා කාබන් පරමාණු 5. මේක ඇල්කේනියක් නිසා පෙන්ටේන් වලින් කියවෙන්න ඕන. නමුත් අපිට මේක පෙන්ටේන් කියලා කියන්න බෑ. ඒ මොහොතේ ඔය CH3 කියලා තියෙන ආදේශ කාණ්ඩය ගැන සඳහනක් නැහැ. ඒ නිසා මේ වගේ අතු බෙදිච්ච නැත්නම් ශාකණීය විශේෂ ඇල්කේන නාමකරණයකටම ඉස්සෙල්ලා දිගම කාබන් දාමය තෝරගන්න ඕන. ඊට පස්සේ ඒකට සම්බන්ධ වෙලා තියෙන අනිකුත් ආදේශ කාණ්ඩ අඳුර ගන්න. දැන් මෙතෙන්දී දිගම හයිඩ්‍රෝකාබන් තෝරගත්තට පස්සේ මේ රවුමක් ඇතුළේ තමයි මෙතිල් කියන ආදේශ කාණ්ඩය දක්වලා තියෙන්නේ. ඊට පස්සේ අපි මෙතෙන්දී නම් කරනකොට මේ ආදේශ කාණ්ඩයට අඩුම අංකයක් ලැබෙන පරිදි අංකණය කරන්න ඕන. ඒතර මේ ඇල්කේන බලන්න අපි ආකාර දෙකකින් අංකණය කරලා තියෙන එකක් තමයි අඩුම අංකය ලැබෙන විදිහට 1 2 3 4 5 දාලා තියෙන්නේ දකුණින් වමට. මේ කතර මේ ලකුණින් දාපු ඇල්කේනේ 1 2 3 4 දාලා තිනවා වමේ ඉඳන් දකුණට. එහෙම වුණාම ආදේශ කාණ්ඩයට එහෙම නැත්නම් මෙතිල් කාණ්ඩයට අංක 4 ලැබෙන්නේ. අර විදිහට නාමකරණ කරාම අංක 2. ඒ නිසා අඩුම අංකය ලැබෙන්නේ 1 2 3 4 5 කියන එක නම් කරන්න ඕන දකුණින් ඉඳන් වමට. එහෙම වුණාම තමයි ආදේශ කාණ්ඩයට අඩුම අංකය ලැබෙන්නේ. ඊට පස්සේ අපි මේ නම ලියනකොට මේ හයිඩ්‍රෝකාබනේ නම අවසානයේ එන පරිදි ලියනවා. ඒ වගේමයි වචනයි අංකයි කෙටි ඉරකින් ලියන්න ඕනේ. දැන් මෙතෙන්දී ආදේශ කාණ්ඩයේ තියෙන මෙතිල් ඒක තියෙන දෙවෙනි කාබන් පරමාණු. ඒ නිසා පටන් ගන්න ඕන 2 මෙතිල්. 2යි මෙතිල් කියන අතර පොඩි ඉරක් තියෙනවා. ඒකට 2 මෙතිල්. දිගම දාමේ කාබන් පරමාණු 5යි. ඒක නිසා පෙන්ටේන් ලෙස මේ IUPAC නාමය මේකේ හේතයි. ඊළඟට බලන දෙවෙනි උදාහරණය. දෙවෙනි උදාහරණයත් අපි මේ රතු පාටෙන් අංකණය කරලා තියෙන බලන්න 1 2 3 4 5 6. එහෙම නාමකරණය කරාම මේ රවුම ඇතුළේ තියෙනවා එතිල් කියන ආදේශ කාණ්ඩය. ඔය අපි කපලා දාලා තින්නේ 1 2 3 4 5 කියලා 6 කියලා නිල් පාටින්. එහෙම නාමකරණය කරාම බලන්නකෝ ආදේශ කාණ්ඩයට එන්නේ 4 වෙනි අංකය. ඒකට අඩුම අංකය ලැබෙන්නේ නැති නිසා අපි රතු පාටින් අංකණය කරලා තියෙන දිශාවයි තෝරගන්න. එහෙම වුණාම එතිල් කාණ්ඩයේ තියෙන්නේ
තුන්වෙනි කාබන් පරමාණුවේ දිගම දාමේ කාබන් පරමාණු 6යි. ඒ නිසා ආදේශ කාණ්ඩට අඩු මාංකය ලැබෙන පරිදි දිගම කාබන් දාමය තෝරගෙන නම ලිව්වහම මේක ලියවෙන්නේ 3 එතිල් හෙක්සේන්. අර ඉස්සෙල්ලා කිව්වා වගේ 3 හා එතිල් අතර කෙටීලා. මේක ආදේශ කාණ්ඩයක් තියෙනකොට ආදේශ කාණ්ඩ කීපයක් තියෙන සංයෝගයක් තියෙනවා. අපි ඒ ඉස්සරහට බලමු. එහෙම වුණාම ඉංග්‍රීසි හෝඩියේ අනුපිළිවෙලට තමයි ආදේශ කාණ්ඩ ලියන්නේ. හොඳයි ඊළඟ උදාහරණය බලමු. මේකේ තියෙන එකේ අපි බලන්න රතු පාටින් නම් කරලා තියෙනවා දිගම කාබන් දාමය. එහෙම නම් කරාට පස්සේ මේ රවුම් ඇතුලේ තියෙනවා ආදේශ කාණ්ඩ දෙකක්. එතකොට එක ආදේශ කාණ්ඩයක් මෙතිල් අනිත් එක එතිල්. එතකොට දෙවෙනි කාබන් පරමාණුවේ තමයි මෙතිල් තියෙන්නේ. හතරවෙනි එකේ තමයි එතිල්. එතකොට ආදේශ කාණ්ඩ දෙකක් තියෙනවා මෙතෙන්දී. ඒතර ඉංග්‍රීසි හෝඩිය අනුපිළිවෙලට අපි කිව්ව ආදේශ කාණ්ඩ නම් කරන්න ඕනේ. ඒ නිසා එම් අකුරට වඩා ඊ අකුර මුලින් තියෙන. ඒ නිසා 4 එතිල් ඉස්සෙල්ලා ලියන්න ඕනේ. 2 මෙතිල් ඊට පස්සේ. එතකොට 4 එතිල් 2 මෙතිල් හෙක්සේන් කියලා මේකේ නම ලියත හැකි. අර ඉස්සෙල්ලා කිව්වා වගේ ඉලක්කම් සහ වචන අතර කෙටිලා. ඒකට සමහරකට ප්‍රශ්නයක් ඇති වෙයි මේකේ අනිත් පැත්තට නම් කරන්න බැරිද කියලා. ඒක තමයි අර උඩින් අපි 1 2 3 4 5 6 කියන නිල් පාටින් දක්වලා ඊටකින් කපලා තියෙන්නේ. ඒ වුණාම බලන්නකො මෙතිල් කාණ්ඩයෙන් එන්නේ 5. ඒක ඉතින් ලොකු අංකයක්. ඒ නිසා ඒක මේක තෝරගන්නේ අපි රතු පාටින් දක්වලා තියෙන දිශාව. ඊළඟට බලන්න ඊළඟ උදාහරණය. මේ උදාහරණයේ දිගම කාබන් දාමය තෝරගත්තාම පේනවා කාබන් පරමාණු 5යි. ඒක නිසා පෙන්ටේන් කියලා අවසන් වෙන්න ඕන. ඒ වගේමයි කාබන් පරමාණු අංකණය වෙලා තියෙන 3න් ආදේශ කාණ්ඩ දෙකක් තියෙනවා. එකක් මෙතිල් එකක් එතිල්. මේක ඉස්සෙල්ලකට වඩා විශේෂ වෙන්නේ එකම කාබන් පරමාණුවටමයි ආදේශ කාණ්ඩ දෙක මේ සම්බන්ධලා තියෙන්නේ. ඒ නිසා මේකේ දිගම කාබන් දාමේ කාබන් පරමාණු 5යි. ඒක නිසා පෙන්ටේන් තුන්වෙනි එකේ තියෙනවා මෙතිල් ඒ වගේම තුන්වෙනි එකේ තියෙනවා එතිල්. ඒතර මෙතෙන්දී නම ලියවෙනකොට ඉස්සෙල්ලා ඉංග්‍රීසි හොඩි පිළිවෙලට ගන්න ඕනේ. ඒ නිසා 3 එතිල් 3 මෙතිල් පෙන්ටේන් කියලා ලියත හැකියි. ඊළඟට බලමු ආදේශ කාණ්ඩ දෙකක් හරි මත වැඩි ගාණක් සමාන වෙනකොට මොකද කරන්නේ කියන එක. ඔන්න මේ උදාහරණය බලමු. මේකේ තියෙන්නේ අර විදිහට දිගම කාබන් දාමය තෝරගත්තාම 2 4 එකම ආදේශ කාණ්ඩය කියන්නේ මෙතිල්. එතකොට 2 මෙතිල් 4ක් මෙතිල්. එතකොට ලියන්නේ 2 4 2 4 කෙටිරක් ඩයිමෙතිල් පෙන්ටේන්. ඉතින් මෙතෙන්දී එකම කාණ්ඩය නිසා 2 4 දාලා කමා එකක් දානවා. මෙතිල් කාණ්ඩ දෙකක් තියෙන බව හංගවන්න ඩයි කියන වචනේ ලියනවා. ඒ වගේ එකම වර්ගයේ ආදේශ කාණ්ඩ දෙකක් තියෙනවා නම් අපි ඩයි ලියනවා. 3ක් තියෙනවා ඩ්‍රයි, 4ක් තියෙනවා ටෙට්‍රා කියලා අපි උපසර්ගය දෙනවා. බලන්න ඊළඟ උදාහරණේ මේකේ දිගම කාබන් දාමය අංක 6ක් දක්වා ඉදික් වෙනවා. ඒක නිසා හෙක්සේන් වෙන්න ඕනේ. අර ඉස්සෙල්ලා කිව්වා වගේ තුන්වෙනි එකේමයි මෙතිල් කාණ්ඩ දෙකම තියෙන්නේ. ඒ නිසා නම 3 3 ඩයිමෙතිල් හෙක්සේන්. මේ විදිහට බලන්න 7 8 විදිහට නාමකරණය දීලා තියෙනවා. ඒවා බලන්න. 7 වෙනි එකයි විදිහට ඔයගොල්ලෝ බලන්න උත්සාහ කරලා නම් කරාම ඉන්න ඕනේ 2 මෙතිල් පෙන්ටේන්. 8 වෙනි එක 2 2 ඩයිමෙතිල් ප්‍රොපේන්. එතකොට අපි ඊළඟට බලමු ඇල්කීන සහ ඇල්කයින. ඒතර IUPAC නාමකරණයේදී ඇල්කීන නම් කරනකොට ඇල්කේන වල ඒන් ප්‍රත්‍ය වෙනුවට ඊන් ප්‍රත්‍ය ගන්න ඇල්කීන්. ඒ නිසා මෙතෙන්දී ද්විත්ව බන්ධනයේ මාතෘ හයිඩ්‍රෝකාබනයේ පවතින ස්ථානය අදාළ අංකයෙන් දක්වන්න ඕන. අපි බලමු මේ කොහොමද නම් කරන්නේ කියලා. අපි නම් වෙන උදාහරණයට බලමු. මේක ඇල්කීනියක් කියලා පේනවා. මොකද ද්විත්ව බන්ධනයක් තියෙනවා. ද්විත්ව බන්ධනයේ අඩු අංකය ලැබෙන විදිහට නම්කරණය කරාම 1 2 3 4 කියලා එනවා. කාබන් පරමාණු 4ක්. ඇල්කීනියක් නිසා බියුටීන් කියලා මේක නම් වෙන්න ඕන. ද්විත්ව බන්ධනයේ පිහිටීම එතකොට තියෙන්නේ 1 1 2. එතකොට මෙතනින් අපි අඩුම අංකය ගන්නේ මේ ද්විත්ව බන්ධන පිහිටලා තියෙන අංක 1 හා අංක 2 කාබන් පරමාණු දෙක අතර. එතකොට අපි මේක ලියනකොට ලියන්නේ අඩුම අංකය 1 ලියන්නේ. එතකොට IUPAC නම බියුට් 1 ඊ නැත්නම් 1 බියුටීන් කියලා මේක ලියත හැකියි.
අපි ඊළඟට බලමු ඊළඟ උදාහරණය 10 වෙනි එක. මේකත් ඇල්කීනයක්. මුහුද දිත්ත බන්ධනයක් තියෙනවා. අඩුම අංකේ ලැබෙන විදිහට මේ රතු පාටින් නම් කරලා තියෙන දිශාව. මෙතෙන් දෙකේදී තමයි දිත්ත බන්ධනය දෙක තුන අංකණය කාබන් අතර තමයි දිත්ත බන්ධනය තියෙන්නේ. නමුත් අපි නම ලියනකොට අඩුම අංකෙන් ලියන්නේ 2. ඒතර පෙන් 2 ඊන්. අතන මෙතන සංඛ්‍යාවයි වචනය අතර කෙටි ඉරක්. ඒක කැමති නම් 2 කියන එක මුලින් ලියලා 2 පෙන්ටීන් කියලා ලියත හැකියි. ඊළඟට උදාහරණ 11 බලන්න. ඒකත් ඇල්කීනයක්. අඩුම අංකයේ ලැබෙන විදිහට දිත්ත බන්ධනයට නම් කරාම කාබන් පරමාණු 5යි. මෙතන 4 වෙනි අංකණය යොදලා තියෙන කාබන් පරමාණුවේ මෙතිල් කාණ්ඩයක් තියෙනවා. ඒක නිසා 4 මෙතිල් පෙන් 2 ඊන්. එහෙම නැත්නම් 4 මෙතිල් 2 පෙන්ටීන් කියලා ලියත හැකියි. ඊළඟට බලන්න 12. මේකේ අඩුම අංකයේ දිත්ත බන්ධනයට ලැබෙන විදිහට අංකණය කරාම තුන්වෙනි ඒ කාබන් පරමාණුය දෙවෙනි කාබන් පරමාණුය අතර තමයි දිත්ත බන්ධනය. අපි ඒතර දෙක මෙතෙන්දි ගන්නේ. ආදේශ කාණ්ඩ 3යි 5යි. ඒතර අපි ලියන්නේ 3,1 ඩයිමෙතිල් හෙක්ස් 2 ඊන්. එහෙම නැත්නම් 3,5 ඩයිමෙතිල් 1 2 හෙක්ස් ඊන්. මේ දෙක කියන එක දිත්ත බන්ධනයේ තියෙන කාබන් පරමාණුය අංකය. ඒක මුලට ලියන්නත් පුළුවන්, මැදට ලියන්නත් පුළුවන්. ඊළඟට 13 මේකෙත් දිත්ත බන්ධනයට අංක 3 එන්නේ. එතකොට ආදේශ කාණ්ඩයක් තියෙනවා 3 මෙතිල් 3 මෙතිල් හෙක්ස් 3 ඊන්. එහෙම නැත්නම් 3 මෙතිල් 3 හෙක්සීන් කියලා ලියත හැකියි. එතකොට කාබන් දාමයේ කොයි පැත්තෙන් අංකණය කරා දිත්ත බන්ධනයට එකම අංකණය වෙනවා නම් එකම අංකය ලැබෙනවා නම් ආදේශ කාණ්ඩයට අඩුම අංකය ලැබෙන විදිහට තමයි අපි නම් කරන්නේ. දැන් මේ උදාහරණයෙම අනිත් පැත්තට නම් කරාම 1 2 3 4 5 6. එතකොට 1 2 3 4 තමයි මෙතිල්. එතකොට ඒක අපි ගණන් ගන්න බෑ. මොකද අඩුම අංකය ලැබෙන්නේ නැති නිසා. දැන් ඒ වගේ උදාහරණයක් අපි බලමු. 14 වෙනි උදාහරණය. 14 වෙනි උදාහරණේ තියෙන කීනයක් හේතුව දිත්ත බන්ධනයක් තියෙන නිසා අපි මෙතන දිත්ත බන්ධනයට අඩුම අංකණය ලැබෙන විදිහට නාමකරණය කරන්න ඕනේ. බලමු මේ රතු පාටින් ලක්කන් දක්වලා තියෙන දිශාවට අංකණය කරාම දිත්ත බන්ධනයේ හිමි කාබන් පරමාණු 3 ලැබෙනවා. ආදේශ කාණ්ඩ වලට 4 කාබන් පරමාණුවෙන් මෙතිල්, දෙවෙනි කාබන් පරමාණුවෙත් මෙතිල්. දැන් මේකේ දීලා තියෙන දිශාවට නැතුව අනිත් දිශාවට අංකණය කරාමත් කාබන් දිත්ත බන්ධනයේ සම්බන්ධ වෙච්ච කාබන් පරමාණුට අංක 3 ලැබුණාට ආදේශ කාණ්ඩයට වැඩි අංකයක් ලැබෙන නිසා ඒ විදිහට අංකණය කරන්නේ නැතුව මේ දීලා තියෙන දිශාවට තමයි අංකණය කරන්න ඕන. එතකොට දිත්ත බන්ධනයට අඩු අංකයක් ලැබෙනවා. ආදේශ කාණ්ඩ වලටත් අඩු අංක. එතකොට දෙවෙනි එකේ හතරවෙනි එකේ මෙතිල් කාණ්ඩ දෙකක්. ඒක නිසා ඩයි කියන වචනේ එනවා. තුන්වෙනි කාබන් පරමාණුවේ දිත්ත බන්ධනය නිසා 3 ඊන් දිගම කාබන් දාමයේ කාබන් පරමාණු 6යි. ඒක නිසා හෙක්සීන් එකක් විදිහටයි නාමකරණය කරන්නේ. ඒ නිසා 2 4 ඩයිමෙතිල් හෙක්ස් 3 ඊන්. එතකොට ඉලක්කම් දෙක අතර ගම එකක් තියෙනවා. ඉලක්කම් සහ වචන අතර කෙටි ඉරක්. ඒ විදිහට තමයි නාමකරණය කරලා තියෙන්නේ. ඊළඟට අපි බලමු 15. මේකේ ඇල්කයිනයක් හේතුව ත්‍රිත්ව බන්ධනයක් තියෙනවා. මෙතෙන්දී ත්‍රිත්ව බන්ධනයට අඩුම අංකය ලැබෙන විදිහට අංකණය කරන්න ඕන. ඒ විදිහට අංකණය කරාම රතු පාටින් ඉලක්කම් දාලා තියෙන දිශාවට තමයි අංකණය කරන්න ඕන. ඒ වුණාම දෙකේ තමයි ත්‍රිත්ව බන්ධනය තියෙන්නේ. හතරවෙනි එකේ තමයි මෙතිල්. කාබන් පරමාණු 5යි. ඒක නිසා පෙන් මේක ඇල්කයිනයක් නිසා අයින් පැත්තෙන් අවසන් වෙනවා. ඒතර සියලුම ලක්ෂණ දෙක ඇතුළත් වෙන විදිහට තමයි නම ලියවෙන්න ඕන. ඒ අනුව 4 මෙතිල් පෙන් 2 අයින් කියලා නම් කරත හැකියි. එතකොට ඇල්කේන වලදී අපි භාවිතා කරේ ඒන්, ඇල්කීන වලදී ඊන්, ඇල්කයින් වලදී අයින් පැත්තේ. ඊළඟට අපි බලමු 16 වෙනි උදාහරණයේ 16 තියෙන ඇල්කයිනයක්මයි. මෙතෙන්දී ආදේශ කාණ්ඩයක් වලට අඩුම අංක ඒ වගේම දිත්ත බන්ධනයට අඩුම අංක ලැබෙන විදිහට අංකණය කරාම ওই දීලා තියෙන දිශාවට තමයි අංකණය කරන්න වෙන්නේ. එතකොට දෙවෙනි එකේ මෙතිල් කාණ්ඩයක් තියෙනවා. තුන්වෙනි එකේ තමයි ත්‍රිත්ව බන්ධනය තියෙන්නේ. දිගම දාමයේ කාබන් පරමාණු 6යි. ඒක නිසා හෙක්ස් අයින් කියලා මේ නාමකරණය කරතයි. එතකොට 2 මෙතිල් හෙක්ස් 3 අයින්. එහෙම නැත්නම් 2 මෙතිල් 3 හෙක්ස් අයින් කියලා නාමකරණය කරත හැකි. මේ සංඛ්‍යාවයි වචන අතර කෙටි ඉරක් තියෙනවා.
ඒ විදිහට යනවා. එතකොට මේකෙත් මේ පැත්තේ ඉඳන් 1 2 3 4 කියලා නම් කරාම ආදේශ කාණ්ඩ වලට ඉන්නේ ලොකු අංකයක්. ඒ නිසා මේ දීලා තියෙන මේ දිශාවට තමයි අංකණය කරන්නේ. බලමු හයිඩ්‍රෝකාබන නොවන සංයෝගලා UPAC නාමකරණය. ඒ කිව්වේ හයිඩ්‍රෝකාබන නොවන කියන්නේ කාබන් සහ හයිඩ්‍රජන් වලට අමතරව ඔක්සිජන්, නයිට්‍රජන් ඒ වගේ මුල් ද්‍රව්‍ය බැඳුනහම ඒ සංයෝග නාමකරණය කරන හැටි. මේ වුණාම මෙතෙන්දි ක්‍රියාකාරී කාණ්ඩ තියෙනවා මේ සංයෝගවල. ඒ ක්‍රියාකාරී කාණ්ඩ වලට අදාළ ප්‍රත්‍යය එහෙම නැත්නම් පන්ති නාම තියෙනවා. අපි ඉස්සෙල්ලා ඒ ටික බලමු. ඒතර OH පළවෙනි වගුවේ තියෙන පළවෙනි එක OH කාණ්ඩයක්. එහෙම වුණාම මේ OH කාණ්ඩ බැඳලා තියෙන ශ්‍රේණිය අපි හඳුන්වන්නේ ඇල්කොහොල්. ඒ ඇල්කොහොල් ශ්‍රේණිය. එතකොට ඒක අවසන් වෙන්නේ ඕල් ප්‍රත්‍යයෙන්. ඊළඟ COH කියන මේ ඇල්ඩිහයිඩ් ඒක අවසන් වෙන්නේ ඇල් ප්‍රත්‍යයෙන්. ඊළඟ CO කෑල්ල තියෙන කීටෝනය ඒක අවසන් වෙන්නේ වෝන් ප්‍රත්‍යයෙන්. ඊළඟට COOH කියන කාබොක්සිලික් අම්ල. ඒතර ඒක අවසන් වෙන්නේ ඔයික් ඇසිඩ් කියන විදිහට. අපි බලමු ක්‍රියාකාරී කාණ්ඩ එකක් පමණක් තියෙන සංයෝග නාමකරණය කරන හැටි. ඒ යටතේ 18 වෙනි උදාහරණය බලමු. මේක එතකොට ඔන්න හයිඩ්‍රෝකාබනයක් නෙමෙයි. මොකද ඔක්සිජන් සම්බන්ධයි OH ලෙස සම්බන්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ කාබන් පරමාණු 4ක ඇල්කේන එක. ඒ කියන්නේ බියුටේන් කියලා ගත්තොත් මේ බියුටේන් වල එක H එකක් වෙනුවට තමයි OH බැඳලා තියෙන්නේ. ඉතින් ඒක තමයි මෙතෙන්දී ක්‍රියාකාරී කාණ්ඩය. ඒතර මෙතෙන්දී ක්‍රියාකාරී කාණ්ඩයට අඩුම අංකය ලැබෙන විදිහට දිගම කාබන් දාමය තෝරගන්න ඕන. එතකොට අපි මේ ඉලක්කම් දාලා තියෙන දිශාවට තෝරගත්තාම තමයි OH කාණ්ඩයේ බැඳලා තියෙන කාබන් වලට අඩුම අංකය ලැබෙන්නේ. ඒතර දිගම දාමයේ කාබන් පරමාණු 4යි. ඒ නිසා බියුට් වලින් පටන් ගන්න ඕන. OH කැලේ නැතිබුණ නැත්නම් මේක අපි බියුටේන් කියනවා. නමුත් OH බැඳලා තියෙන නිසා ඕල් ප්‍රත්‍යයෙන් අවසන් වෙන්න ඕන. OH කැලේ බැඳලා තියෙන පළවෙනි කාබන් පරමාණුට. ඒ නිසා බියුටන් 1 ඕල් කියලා මේක ලියත හැකි. එහෙම නැත්නම් 1 බියුටනෝල් කියලා ලියත හැකි. ඊළඟ 19 වෙනි උදාහරණය මේකත් ඇල්කොහොලයක්. මොකද OH කැලයක් බැඳලා තියෙන්නේ. මෙතෙන්දෙත් OH කාණ්ඩේ බැඳලා තියෙන කාබන් වලට අඩුම අංකය දෙන විදිහට නාමකරණය කරන්න ඕන. එතකොට දෙවෙනි එකේ තමයි OH කාණ්ඩ තියෙන්නේ. කාබන් පරමාණු 5යි. ඒක නිසා පෙන්ටන් 2 ඕල්. ඊළඟ 20 මෙතෙන්දි ක්‍රියාකාරී කාණ්ඩයේ CO ඒකට CO තිබුණාම අර වගුවනෝ ඕන් ප්‍රත්‍යයෙන් අවසන් වෙන්න ඕන. මෙතෙන්දිත් ඒ CO කාණ්ඩයේ බැඳලා තියෙන කාබන් වලට අඩුම අංකය ලැබෙන්න ඕන. එතකොට දෙවෙනි අංකය තමයි ඒකට ලැබෙන්නේ. ඒ නිසා දිගම දාමේ කාබන් පරමාණු 5යි. ඒ නිසා 2 පෙන්ටන් 2 ඕන් කියලා ලියත හැකියි. ඒතකොට මෙතනින් අදහස් වෙන්නේ 2 ඕන් කියන එකේ තේරුම CO කියන කාණ්ඩේ බැඳලා තියෙන දෙවෙනි කාබන් පරමාණුවට කියන එකයි. ඊළඟට 21 මේක කාබොක්සිලික් ආම්ලයක් හේතුව COOH කාණ්ඩේ බැඳලා තියෙන නිසා එතෙන්දිත් අඩු අංකයේ කාණ්ඩේ ලැබෙන්න ඕන. එතන මේ කාණ්ඩේ හැදිලා තියෙන්නේ C ඩබල් බොන්ඩ් එකක් ඔක්සිජන් ඊට පස්සේ කෙලවර OH. ඒ නිසා මේ කැලේ හැම වෙලේම සංයෝගයේ කෙලවර එකයි පිහිටන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම අංක 1 දැම්මත් නැතත් එතන අංක 1 දෙන්න ඕනේ. අංක 1 අනිවාර්යයෙන්ම COH කාණ්ඩයට හිමි වෙන නිසා මෙතෙන්දී නමට අංක 1 නොදැම්මට ප්‍රශ්නයක් නැහැ. කියන්නේ අනවශ්‍යයි අංක 1 දැමීම. එතන COH බැඳලා තියෙන කාබන් වලට අංක 1 දීලා නාමකරණය කරාම කාබන් පරමාණු 4යි. ඒ නිසා බියුට් වලින් පටන් ගන්නවා. මොකද අම්ලයක් නිසා OH ඇසිඩ්, බියුටනොයික් ඇසිඩ් බියුටනොයික් කියලා චුට්ටක් ඉඳ තියලා තමයි ඇසිඩ් කියන එක ලියන්න ඕන. මෙතෙන්දී අර ඉස්සෙල්ල වගේ බියුට් 1 කියන එක ලියන්න අවශ්‍ය නැහැ. ඒතර අම්ලයක් බව දක්වන්න ඇසිඩ් කියන වචනේ ලියවෙන්න ඕන. මේක CHO කැලල තියෙන ක්‍රියාකාරී කාණ්ඩය. මේක ඒතර ඇල්ඩිහයිඩයක්. ඒතර ඇල් වලින් අවසන් වෙන්න ඕන. මෙතෙන්දී CHO කාණ්ඩයට අඩුම අංක ලැබෙන විදිහට නම් කරලා දිගම කාබන් දාමය තෝරගත්තාම අංක 5 දක්වා යනවා. ඒ නිසා පෙන්ටනල් කියලා යනවා. මෙතෙන්දී CHO කියන්නේ C ඩබල් බොන්ඩ් එකත් එක්ක H. එතන මේක සංයෝගයේ කෙලවරක අනිවාර්යෙන් පිටින් නිසා අංක 1 මෙතෙන්ට යෙදීම අනවශ්‍යයි. ඊළඟ 23 මේකත් ඇල්ඩිහයිඩයක්මයි. මෙතෙන්දී CHO අදාළ කාබනේට අංක 1 විදිහට දෙන්න ඕන. එතකොට ආදේශ කාණ්ඩයක් තියෙනවා 3. ඒ නිසා 3 මෙතිල් බියුටනල් කියලා දෙත හැකියි. 3 මෙතිල් කැලේ නොලියුවොත් නිකම්ම බියුටනල්. එතකොට 3 ආදේශ කාණ්ඩයක් සම්බන්ධ වෙච්ච බව කියවෙන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම 3 මෙතිල් බියුටනල් කියලා ලියවෙන්න ඕන. ඊට 24 කියන්නේ ආපහු කාබොක්සිලික් ඇසිඩ් එකක්.
මෙතෙන්දී COOH සම්බන්ධ කාබනට අංක 1 දීලා නාමකරණය කරාම අංකණය කරාම කාබන් පරමාණු 6ක් දක්වා දිගම දාමේ යනවා. ඒ නිසා හෙක්සනොයික් ඇසිඩ් එකක් විදිහට යනවා. හතරවෙනි කාබන් පරමාණුවේ CH3 කියන මෙතිල් කාණ්ඩය නිසා 4 මෙතිල් හෙක්සනොයික් ඇසිඩ් එකක් විදිහට නාමකරණය කරනවා. ඊළඟ 27 මේකත් ආපහු ඇල්කොහොලයක්. මේකට හරිසෙල් ඇල්කොහොල් වලට වගේ නෙමෙයි ආදේශ කාණ්ඩ දෙකක් බැඳලා තියෙනවා. ඒ නිසා අංකණය කරාම මේ 1 2 3 4 5 ගත්තාම පෙන්ටා එක ඕල් එකක්. ඊට අමතරව දෙවෙනි එකේ හතරවෙනි එකේ මෙතිල් තියෙනවා. ඒ නිසා 2 4 ඩයිමිතිල් පෙන්ටන් එක ඕල් කියලා සංයෝගී නාමකරණය කරත හැකියි. අපව 28 තියෙන ඇල්කොහොලයක්මයි. ඒකේ ආදේශ කාණ්ඩ වලට බලන්න නම් අඩුම අංකය ලැබෙන විදිහට අංකණය කරාම දෙවෙනි එකේ තමයි හයිඩ්‍රොක්සි ඇල්කොහොල තියෙන්නේ කාණ්ඩය. ඒකම ඊට අමතරව මෙතිල් කාණ්ඩයකුත් තියෙනවා. ඊට අමතරව හතරවෙනි එකේ මෙතිල් කාණ්ඩය ඇතුළු වෙන නිසා 2 4 ඩයිමෙතිල් පෙන්ටන් 2 ඕල්. එතකොට 2 ඕල් කියන එකේ තේරුම දෙවෙනි කාබන් පරමාණුව තමයි OH කාණ්ඩය බැඳලා තියෙන්නේ. ඊළඟ 29 මේකෙත් ආපහු කීටෝනයක්. ඒතර ඕන් පැත්තෙන් අවසන් වෙන්න ඕන. බලන අඩුම අංකණය කරන විදිහට ගත්තාම CO කාණ්ඩයට දීලා තියෙන දිශාවට තමයි අංකණය කරන්න වෙන්නේ. එහෙම අංකණය කරාම දෙවෙනි කාබන් පරමාණුවේ හතරවෙනි කාබන් පරමාණුවේ ආදේශ කාණ්ඩ දෙකක් තියෙනවා. එතිල් සහ මෙතිල්. පෙන්ටිසෝලි පිළිවෙලට ඉස්සෙල්ලා එතිල් කාණ්ඩ ලියවෙන්න ඕනේ. ඒ නිසා 4 එතිල් 2 මෙතිල් හෙක්සෙන් 3 ඕන්. මේ අර කලින් කියපු වගේ මේ හැම අවස්ථාවෙදීම සංඛ්‍යාවයි වචනයත් අතර කෙටි ඉරක් ගහන්න ඕනේ. දැන් 30 වෙනි එකේ තියෙන ආපහු කීටෝනයක්. ඒ නිසා ඕන් පැත්තෙන් අවසන් වෙන්න ඕනේ. මෙතෙන්දි අඩුම අංකය ලැබෙන විදිහට මේ අංකණය කරන්න. එතකොට මෙතෙන්දි තුන්වෙනි කාබන් පරමාණුවේ හතරවෙනි කාබන් පරමාණුවේ තියෙන මෙතිල් කාණ්ඩ දෙකක්. ඒ නිසා ඩයිමෙතිල්. දෙවෙනි එකේ තමයි ඕන් එක තියෙන්නේ. ඒ නිසා 3 4 ඩයිමෙතිල් කාබන් පරමාණු 5යි. ඒ නිසා පෙන්ටන් 2 ඕන් කියලා ලියත හැකියි. ඊළඟ 31 මේකේ කාබොක්සිලික් අම්ලයක් ඊට අමතරව දිත්ත බන්ධනයකුත් තියෙනවා. ඒ නිසා කාබොක්සිලික් අම්ලයේ මේ දිත්ත බන්ධනයයි ආදේශ කාණ්ඩයයි තියෙන ස්ථාන නිරූපණය වෙන්න ඕන. ඒකට අඩු අංක ලැබෙන විදිහට අංකණය කරාම දෙවෙනි එකේ මෙතිල් තියෙනවා, හතරවෙනි එකේ මෙතිල් තියෙනවා. ඊට අමතරව තුන්වෙනි එකේ තියෙනවා දිත්ත බන්ධනයේ 3 ඊන් එක. ඒකත් පෙන්නුම් වෙන විදිහට ලිව්වහම 2 4 ඩයිමෙතිල් පෙන් 3 ඊනොයික් ඇසිඩ්. ඒතර මේක ඇත්තට මාතෘ හයිඩ්‍රෝකාබනයේ පෙන් 3 ඊන් කියන එක. ඒකේ තමයි ඒ එක එකක් වෙනකොට COH කැලල බැඳලා තියෙන්නේ. ඒකට අනිවාර්යෙන් සංයෝගයේ දිත්ත හෝ ත්‍රිත්ත බන්ධනයක් තියෙනවා නම් ඒකම ක්‍රියාකාරී කාණ්ඩය ඇතුළත් නම් හැම වෙලෙම දිගම දාමයට ක්‍රියාකාරී කාණ්ඩයයි ওই බහු බන්ධනය කියන්නේ දිත්ත හෝ ත්‍රිත්ත බන්ධන දෙකෙන් එකක් හරි දෙකම තියෙනවා. හරි ඔක්කොම ඇතුළත් වෙනවා. ඒ කියන්නේ දිගම කාබන් දාමයට ක්‍රියාකාරී කාණ්ඩයත් දිත්ත බන්ධනයත් එහෙම නැත්නම් ත්‍රිත්ත බන්ධනයත් ඇතුළත් වෙනවා. එතකොට මාතෘ හයිඩ්‍රෝකාබන එතකොට දිත්ත බන්ධනයක් නම් ඇල්කීනයක් ලෙස ලියවෙන්න ඕන. ත්‍රිත්ත බන්ධනයක් ඇල්කයිනයක්. එතකොට මේ ඉස්සෙල්ලා කතා කරපු එකේ දිත්ත බන්ධනයක් නිසා ඒක ඇල්කීනයක්. ඒ නිසා පෙන්ටීන් කියලා එතන ලියවිලා තියෙනවා. අපි මුලින්ම මේ බලමු මේ ඇල්කොහොලයක් නම් කරා. මෙන්න මේ 26 වෙනි එකේ බලන දිත්ත බන්ධන මොකුත් නැහැ. ඒ නිසා හෙක්ස එතන හෙක්ස් AN එකක්. එතකොට HEX AN කියලා තියෙන්නේ. ඒ වෙනස පොඩ්ඩක් බලා ගන්න. එතකොට මේ දැන් මේ කතා කරපු එකේ දිත්ත බන්ධනයක් තියෙන තුන්වෙනි එකේ. එතකොට පෙන් T 3 ඊන් 3 AN නෙමෙයි. පෙන්ටේන් නේ 3 ල කෙටිරක් EN. අන්න ඒවා බලමු 32 මේකේ මේ OH කාණ්ඩය තමයි ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය. ඒ නිසා ඇල්කොහොලයක් විදිහට අවසන් වෙන්න ඕන. නමුත් දිත්ත බන්ධනයකුත් තියෙනවා. ඒ නිසා දිත්ත බන්ධනය තියෙන තැනයි ආදේශ කාණ්ඩය මේ ඔක්කොම නිරූපණය වෙන විදිහට දිගම කාබන් දාමයේ තෝරගෙන ආදේශ කාණ්ඩ වලට අඩු අංක ලැබෙන විදිහට අංකණය කරාම දෙවෙනි එකේ තමයි OH කැලියම් නිසා 2 ඕල් වෙන්න ඕන. තුන්වෙනි කාබන් පරමාණුවට තමයි දිත්ත බන්ධනය බැඳලා තියෙන නිසා 3 ඊන් වෙන්න ඕන. ඒ වගේමයි තුන්වෙනි එකේ තව තියෙනවා එතිල් කැලල. එතකොට එතිල් කාණ්ඩයේ මුලින් ලියවිලා 3 එතිල් බියුට් 3 ඊන් 2 ඕල් කියලා මේක ලියත හැකියි. එතකොට මේ නමින් මේ ඔක්කොම නිරූපණය වෙනවා. තුන්වෙනි එකේ එතිල් ආදේශ කාණ්ඩයේ තියෙනවා. දිත්ත බන්ධනයේ තියෙන තුන්වෙනි කාබන් පරමාණුයි. කාබන් පරමාණු දිගම දාමය 4යි. මේක ඇල්කොහොල ශ්‍රේණියක් බව ඇගි වෙනවා ඕල් ප්‍රත්‍යය. ඊළඟ 33 මේකත් ඇල්කොහොලය මේ CO කාණ්ඩයේ තියෙන ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩ විදිහට. ඒ නිසා මේක කීටෝනයක්. ඒ නිසා ඕන් ප්‍රත්‍යයෙන් අවසන් වෙනවා. ඊට අමතරව දිත්ත බන්ධනයක් තියෙනවා. ආදේශ කාණ්ඩයක් තියෙනවා. අඩු අංක ලැබෙන විදිහට නාමකරණය කරාම
දෙවෙනි එකේ තමයි ඕන් කාණ්ඩයේ තියෙන්නේ. තුන්වෙනි එකේ පස්වෙනි එකේ මෙතිල් කාණ්ඩ දෙකක් තියෙනවා. ඊට අමතරව හතරවෙනි එකේ තමයි ද්විත්ව බන්ධන. ඒ නිසා හතරේ තමයි ඊන්. ඒ නිසා 3 5 ඩයිමිතිල් හෙක්ස් 4 ඊන් 2 ඕන්. මෙතෙන්දිත් අර සංඛ්‍යා 4 කොමා එකක් දාන්න ඕනේ. වචන සහ සංඛ්‍යා 4 කෙටි ඉරක්. ඊළඟට 34 34 මේක ඔන්න ඇල්කයිනයක් තමයි. ඇල්කයිනේ එක හයිඩ්‍රජන් එකක් වෙනුවට ඔය CHO කාණ්ඩයේ ආදේශය. ඒතර මාතෘ හයිඩ්‍රෝකාබනය ඇත්තටම ඇල්කයිනයක්. නමුත් දැන් CHO ආදේශ වෙලා තියෙන නිසා එක හයිඩ්‍රජන් පරමාණුවක් වෙනුවට මේක ක්‍රියාකාරී කාණ්ඩයේ ලෙස ඒක හැසිරීලා මේක ඇල්ඩිහයිඩයක් ලෙස තමයි නාමකරණය කරන්නේ. ඒ නිසා ඇල් ප්‍රත්‍යයෙන් අවසන් වෙන්න ඕන. දිගම දාමේ කාබන් පරමාණු 6යි. තුන්වෙනි එකේ මෙතිල් කාණ්ඩය, හතරවෙනි එකේ ද්විත්ව බන්ධන. ඒ නිසා අයින් ප්‍රත්‍යය තියෙන්න ඕන හතරවෙනි එකේ. ඒ නිසා 3 මෙතිල් හෙක්ස් 4 අයිනල්. එහෙම නැත්නම් 3 මෙතිල් 4 හෙක්ස් අයිනල් කියලා සම්බන්ධ වෙනවා. ඊළඟට අපි බලමු ක්‍රියාකාරී කාණ්ඩ. දැන් මෙතෙක් කතා කරේ ක්‍රියාකාරී කාණ්ඩ එකක් තියෙනවා. දැන් බලමු ක්‍රියාකාරී කාණ්ඩ එකකට වඩා වැඩියෙන් තියෙන සංයෝග. ඒ වුණාම අපිට ක්‍රියාකාරී කාණ්ඩ කීපයක් තියෙනකොට අපිට දැනගන්න ඕනේ වඩා ඉහළින් ක්‍රියාකාරීත්වය දක්වන කාණ්ඩය. ඒ කියන්නේ ක්‍රියාකාරී කාණ්ඩයේ ප්‍රමුඛතාවය දැනගන්න. ඒ නිසා අපිට වගුවක් තියෙන මේ ක්‍රියාකාරී කාණ්ඩයේ ඉහළ ඉඳන් පල්ලෙහාට ක්‍රියාකාරී කාණ්ඩවල ප්‍රමුඛතාවය අඩු වෙන විදිහට දක්වලා තියෙනවා. ඒ කියන්නේ ඉහළින්ම තියෙන්නේ ක්‍රියාකාරී කාණ්ඩයේ ප්‍රමුඛතාවය දක්වන විදිහට. එතකොට අපි බලමු එහෙම ඉස්සෙල්ලා මේ වගුව බලමු. මේ තියෙන්නේ ඉතින් ප්‍රධානම මේ අපිට දීලා තියෙන කාණ්ඩ වලින් ක්‍රියාකාරී කාණ්ඩෙන් ඉහළින්ම ඉන්නේ COH. එයා තමයි ප්‍රධානම ක්‍රියාකාරී කාණ්ඩය වෙන්නේ. අනිත් ඒවාත් එක බලනකොට අනිත් ඒවා ඔක්කොම ආදේශ කාණ්ඩ. ඒතර COH කියන එක තමයි ප්‍රධාන ලෙස ක්‍රියාකාරීත්වය දක්වන්නේ. එතකොට එහෙම වුණාම ඒක කාබොක්සිලික් අම්ලයක් ලෙස යන්නේ. අපි කාබොක්සිලික් අම්ල IUPAC නාමකරණය කරා. එතකොට කෙලවර වෙන්නේ ඔයික් ඇසිඩ් වලින්. එයාට වැඩි ඉහළින් එක්කෙනෙක් නැති නිසා මෙතෙන්දී ආදේශක නාම නැහැ. ආදේශක නාම කියන්නේ ක්‍රියාකාරී කාණ්ඩ දෙකක් තියෙනකොට වඩා ප්‍රමුඛ එක්කෙනාට ප්‍රධාන තැන දුන්නා අනිත් එක්කෙනා ඒකට ආදේශ කාණ්ඩයක් වෙනවා. එතකොට COH තමයි ප්‍රධානම එක්කෙනා. ඊට ඉහළින් තව කෙනෙක් නැති නිසා ආදේශ කාණ්ඩයක් ලෙස යට හැසිරෙන්න බෑ. එස්ටර් වලටත් එහෙමයි, අම්ල ක්ලෝරයිඩ් වලටත් එහෙමයි, ඒ වගේ වලටත් එහෙමයි. නමුත් ක්‍රියාකාරීත්වය වැඩිම COH, ඊට පස්සේ එස්ටර්, ඊට පස්සේ අම්ල ක්ලෝරයිඩ්, ඊට පස්සේ එමයිඩ්. ඊට පස්සේ CN ගත්තාම එයාට පුළුවන් ආදේශ කාණ්ඩය ලෙස හැසිරෙන්න. ඒ කියන්නේ CN වලට ඉහළින් තියෙන කාණ්ඩ සම්බන්ධ වුණාම CN කියන එක ආදේශ කාණ්ඩයක් විදිහට ආදේශ කාණ්ඩයක් කොට එයා සයනෝ කියලා ආදේශ කාණ්ඩේ නම් කරන්නේ. CN විතරක් තියෙන ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය යාවෙල. එතකොට ඒක නයිට්‍රයිල් කියලා මේ නමට එකතු වෙනවා. ඊළඟට CHO. එතකොට CHO වලට ඉහළින් අර වගු ඉහළින් තියෙන කාණ්ඩ සම්බන්ධ වුණාම CHO කියන එක ආදේශ කාණ්ඩයක් වෙනවා. එතකොට CHO විතරක් තිබ්බනම් ඇල්ඩිහයිඩ්, CHOත් එක්ක වෙන ඉහළින් ක්‍රියාකාරීත්වය දක්වන කාණ්ඩ තිබ්බම CHO යන්නේ ෆෝමයිල් ලෙස. නැත්තම් එයා විතරක් හිටියොත් ඇල් ප්‍රත්‍යයෙන් අවසන් වෙනවා. ඒ වගේමයි CO කියන කීටෝනේ එයාට වඩා ඉහළ ක්‍රියාකාරීත්වය දක්වන කාණ්ඩය සම්බන්ධ වුණාම CO කාණ්ඩය ඇසිරෙන්නේ ආදේශ කාණ්ඩයක් විදිහට. එහෙම වුණාම එයාට ඔක්සෝ කියන නම දෙනවා. එයා විතරක් ඉන්නවා නම් ඕන්. ඒ වගේම OH කියන ඇල්කොහොලේ ආදේශ කාණ්ඩය ලෙස හැසිරෙනකොට ඒ කියන්නේ OH ට වඩා ඉහළින් තියෙන ක්‍රියාකාරී කාණ්ඩයක් හැසිරුණාම OH කියන එක ආදේශ කාණ්ඩයක් වෙනවා. එහෙම වුණාම එයා හයිඩ්‍රොක්සි ලෙස තමයි අපි නම ලියන්නේ. එයා විතරක් ඉන්නවා නම් ඕල්. ඒ වගේම NH2 තිබ්බහම ඇමීනයා ආදේශ කාණ්ඩය ලෙස හැසිරෙනකොට ඇමීනෝ. ඒ වගේ ක්ලෝරින්, බ්‍රෝමින්, අයඩින් ඔය වගේ ඒවා අපිට ක්ලෝරෝ විදියට ගත හැකියි. නයිට්‍රෝ කාණ්ඩේ සම්බන්ධ වුණාම ඒක නයිට්‍රෝ. අපිට පස්සේ බලමු උදාහරණ 35. මොන මේකේ ආදේශ කාණ්ඩ දෙකක් තියෙනවා. දෙක තමයි COH කියන ආම්ලය අදාළ කාණ්ඩයයි OH කාණ්ඩය අතර වගු ඉහළින්ම තමයි COH පිළිදන්නේ. ඒ නිසා මේක ආම්ලයක් විදියට තමයි නාමකරණය වෙන්නේ. එතකොට අඩුම අංක ලැබෙන විදිහට නාමකරණය කරාම දෙවෙනි එකේ තියෙනවා මොන OH කාණ්ඩය. අපි දැන් මෙතෙන්දී OH විතරක් තිබුණනම් අපි L විදියට ගියාට දැන් මෙතෙන්දී OH COH එක තියෙන නිසා COH වලට ප්‍රධාන තැනක් දෙනවා. ඒ නිසා OH එක ආදේශ කාණ්ඩයක් වෙනවා. ඒ නිසා දෙක හයිඩ්‍රොක්සි වෙනවා. ඒ වගේමයි දෙක මෙතිල්, ඒ වගේම හතර මෙතිල් එකක් තියෙනවා. ඒ නිසා මාතෘ හයිඩ්‍රෝකාබනය පෙන් 3 ඊන්.
ඒතර මේ හයිඩ්‍රෝකාබනේ මාතෘ හයිඩ්‍රෝකාබනේ ඇත්තටම ඇල්කීනයක්. ඇල්කීනයේ ඔය හයිඩ්‍රජන් පරමාණු වලට තමයි මෙතිල් කාණ්ඩ සම්බන්ධ වෙලා තියෙන OH කාණ්ඩ සම්බන්ධ වෙලා තියෙන හයිඩ්‍රජන් පරමාණු වෙනුවට. එතකොට වැඩිම ප්‍රවණතාවයක් තියෙන ක්‍රියාකාරී කාණ්ඩය COH කාණ්ඩය. ඒ නිසා OIC ඇසිඩ් වලින් අවසන් වෙනවා. ඒ නිසා ආදේශ කාණ්ඩවලත් ඉන්ඩිසෝඩි පිළිවෙලට දුන්නාම 2 හයිඩ්‍රොක්සි 2 4 ඩයිමිතිල් පෙන්ට් 3 ඊනොයික් ඇසිඩ්. මේ නමෙන් කාබන් පරමාණු 5ක ප්‍රධාන දාමයක් තියෙනවා. තුන්වෙනි එකේ දිත්ත බන්ධනය තියෙනවා. 2 4 ඩයිමිතිල් 2 හයිඩ්‍රොක්සි. ඊළඟ 36 මේකෙත් ආදේශ කාණ්ඩ දෙකක් තියෙනවා. CO කාණ්ඩය සහ OH. ඒතර බබ්බේ ඉහෙලින්ම පිහිටන්නේ CO. ඒ නිසා මේක කීටෝනයක් විදිහට යනවා. OH එක හයිඩ්‍රොක්සිල් විදිහට යනවා. මේකේ දිත්ත බන්ධන හා ත්‍රිත්ව බන්ධන නැහැ. ඒ නිසා අර නාමයට ඊන් අයින් කියන වචන නැහැ. එතකොට දෙවෙනි කාබන් පරමාණුවේ තියෙනවා හයිඩ්‍රොක්සි එකක්. පහේ තියෙනවා මෙතිල් කාණ්ඩ දෙකක්. ඒ නිසා 5 5 ඩයිමිතිල් වෙනවා එතන. මාතෘ හයිඩ්‍රෝකාබනයේ දිත්ත හෝ ත්‍රිත්ව බන්ධන නැතිලා කෙලින්ම කාබන් පරමාණු 6ක ඇල්කේනියක්. ඒ නිසා හෙක්සේන් එකක් විදිහට යන්නේ. වැඩිම ප්‍රවණතාවයේ තියෙන ක්‍රියාකාරී කාණ්ඩය 3 ඕන්. ඒ නිසා 2 හයිඩ්‍රොක්සි 5 5 ඩයිමිතිල් හෙක්සේන් 3 ඕන් කියලා නාමකරණය කරනවා. ඊට පස්සේ 37 බලන්නකො. ඒකේ තියෙනවා ආදේශ කාණ්ඩ දෙකක්. මෙතෙන්දිත් CO කාණ්ඩය COH එක තියෙනකොට එයා ආදේශ කාණ්ඩයක් වෙනවා. එතෙන්දී ඔක්සෝ කියන මේ ආදේශ කාණ්ඩයට දැන නම තමයි මෙතෙන්දී ගන්න වෙන්නේ. එහෙම කරාම ආදේශ කාණ්ඩයේ පිහිටීම 2 ඔක්සෝ 2යි 5යි තියෙනවා මෙතිල් කාණ්ඩ දෙකක්. ඒ නිසා ඩයි මෙතිල් වලින් යනවා. මෙතෙන්දී දිත්ත බන්ධනය තියෙන නිසා මාතෘ හයිඩ්‍රෝකාබනය X4 ඊන් ලෙස යන්නේ. 4 තමයි දිත්ත බන්ධනය තියෙන්නේ. වැඩි ප්‍රවණතාවයක් තියෙන ක්‍රියාකාරී කාණ්ඩය OIC ඇසිඩ්. ඒ නිසා 2 5 ඩයිමෙතිල් 3 ඔක්සෝ X4 ඊනොයික් චුට්ටක් ඉඳ තියලා ඇසිඩ්. 38 උදාහරණය බලන්න. මෙතෙන්දී ක්‍රියාකාරී කාණ්ඩ දෙකක් තියෙනවා. OH කාණ්ඩය සහ NH2. උතර බඹු අණුව පේනවා. NH2 කාණ්ඩයට ඉහළින් OH කාණ්ඩය. ඒ නිසා ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය OH. එතකොට NH2 කාණ්ඩය මෙතෙන්දී ආදේශ කාණ්ඩයක් ලෙස හැසිරෙනවා. එතකොට ඇමීනෝ කියලා යන්නේ. OH කාණ්ඩේ නැතුව NH2 විතරක් තිබෙනම් සංයෝගය ඇමීනයක් විදිහට නාමකරණය වෙන්නේ. දැන් මෙතෙන්දී OH එක තියෙන නිසා NH2 ඇමීනෝ කියලා ආදේශ කාණ්ඩය ලෙස පත් වෙනවා. මෙතෙන්දී ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයට අඩුම අංකය ලැබෙන විදිහට මේ දීලා තියෙන දිශාවට නම් කරාම 3 තමයි හයිඩ්‍රොක්සි, මේ 3 තමයි ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩ. කියන්නේ හයිඩ්‍රොක්සි නෙමෙයි OH කාණ්ඩය කියන්නේ ඕල් එකක් විදිහට යන්නේ. දෙවෙනි එකේ මෙතිල්, පළවෙනි එකේ තමයි ඇමිනෝ, හතරවෙනි එකේ තමයි දිත්ත බන්ධනය. එතකොට සමහර වෙලාවට අනිත් පැත්තට මේක නාමකරණය කරොත් 1 2 3 4 කියන එක ලැබෙන්නේ ඕල් කියන කොටසට. එතකොට අඩුම අංකය ලැබෙන්නේ. ඒ නිසා මේ දීලා තියෙන දිශාවට නාමකරණය කරන්න වෙන්නේ, අංකණය කරන්න වෙන්නේ. එතකොට එකේ තියෙනවා ඇමිනෝ, දෙකේ පහේ තියෙනවා ඩයිමෙතිල්, තුනේ තියෙනවා මේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩ. ඒ කියන්නේ 3 ඕල්. එතකොට 1 ඇමිනෝ 2 5 ඩයිමෙතිල් X4 ඊන් 3 ඕල්. එතකොට මේකෙන් 2 5 ඩයිමෙතිල් කාණ්ඩ තියෙන බව තේරෙනවා. 1 ඇමිනෝ 4 වෙනි කාබන් පරමාණුවට දිත්ත බන්ධනයේ සම්බන්ධලා තියෙන බවයි. ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය ඕල්. ඒ කියන්නේ OH කැලේ තියෙන එක මේකෙන් පැහැදිලි. ඊළඟ 39 මේකෙත් ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩ දෙකක් තියෙනවා. OH කාණ්ඩය සහ CO. මෙතෙන්දිත් OH කාණ්ඩයට වඩා CO කැලේ ක්‍රියාකාරීත්වය වැඩි. ඒ නිසා එයා ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය. OH එක ආදේශ කාණ්ඩයක් වෙනවා. මෙතෙන්දී OH එක ආදේශ කාණ්ඩයක් වෙනකොට ඒක හයිඩ්‍රොක්සි කියලා නාමකරණය කරනවා. එතන මෙතෙන්දී මේ දීලා තියෙන දිශාවට අංකණය කරාම තුන්වෙනි එකේ තමයි අපේ කීටෝනේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය පිළිගන්නේ. පළවෙනි එකේ තමයි හයිඩ්‍රොක්සි කියන ආදේශ කාණ්ඩය. විතර මේ දීලා තියෙන දිශාවට නැතුව වමේ ඉඳන් දකුණට අංකණය කරගෙන ගියාම ප්‍රධාන මේ OH කියන ආදේශ කාණ්ඩයට අංක 5 ඒ වැඩි අංකයක් ලැබෙනවා. ඒ නිසා ආදේශ කාණ්ඩ වලට අඩුම අංක ලැබෙන විදිහට නම් මේ අංක දාන්න ඕන නිසා මේ දීලා තියෙන දිශාවට අංක දාන්න ඕනේ. එහෙම වුණාම පළවෙනි එකේ හයිඩ්‍රොක්සි තියෙනවා, හතරවෙනි එකේ මෙතිල්, තුනේ තමයි ඕන් ප්‍රත්‍ය. මෙතෙන්දී දිත්ත බන්ධන වෙන මේ මාතෘ කාබන් දාන්නේ නැහැ. ඒක නිසා 1 හයිඩ්‍රොක්සි 4 මෙතිල් පෙන්ටන් 3 ඕන්.
බලමු 40 උදාහරණය. ඒකේ ඔන්න OH කියන ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩ විදිහට තියෙන්නේ OH විතරයි. ඊට අමතරව ද්විත්ව බන්ධනයක් තියෙනවා. එතකොට මේකේ දිශා දෙකකින් අංකනය කළ වලට හැකි. පළවෙනි දිශාව බලන්න වමේ ඉඳන් දකුණට අංකනය කරාම තුන්වෙනි කාබන් පරමාණුවට තමයි පෝල් එක බැඳලා තියෙන්නේ. අර කතරකින් කපලා තියෙන කී දිශාව ලකුණු කරාම එතෙන්දිත් එන්නේ තුන්වෙනි එකේ තමයි. නමුත් ද්විත්ව බන්ධනයට අඩු අංකය ලැබෙන්නේ නැහැ මෙතෙන්දි. ඒ නිසා ඕනෑම දිශාවකින් අංකනය කරත් ප්‍රධාන ක්‍රියාකාරීන්ට අඩු අංකය ලැබෙනවා. නමුත් ද්විත්ව බන්ධනයට අඩු අංකය ලැබෙන ලෙස අංකනය වෙන්න ඕන නිසා ඉස්සෙල්ලාම අංකනය කරපු අංකනය තමයි නිවැරදි. ඒ නිසා මාතෘ හයිඩ්‍රෝකාබනයේ ඇත්තට මේක පෙන්ටීන් එකක් විදිහටයි යන්නේ. පළවෙනි එකේ තමයි ද්විත්ව බන්ධන නිසා එක පෙන්ටීන්. ඉතින් තුන්වෙනි කාබන් පරමාණුවේ තමයි OH කියන ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය කියන ඕල් ඇල්කොහොලයක් ලෙස හැසිරෙනවා. ඒ නිසා පෙන්ට් 1 3 ඕල් කියලා නම් කරනවා. ඊට 41 ඒකේ බලන්න ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩ දෙකක් තියෙනවා CO සහ OH. එතකොට ප්‍රමුඛතාවයේ තියෙන CO කාණ්ඩයට ඒ නිසා මේක කීටෝනයක් ඕන් පැත්තෙන් අවසන් වෙන්න ඕන. OH කාණ්ඩය මෙතෙන්දී ආදේශයක්. ඒ නිසා හයිඩ්‍රොක්සි කියන විදිහට මේ ඒක ආදේශ කාණ්ඩයක් විදිහට නම් වෙනවා. ත්‍රාංකණය කරාම ක්‍රියාකාරී කාණ්ඩයට අඩු අංක ලැබෙන විදිහට 1 2 3 4 5 කියලා ගත්තාම පෙන්ට් කාබන් පරමාණු 5යි. තුන්වෙනි එකේ තමයි ඕන් කියන එක. පළවෙනි එකේ තමයි ද්විත්ව බන්ධනය. දෙකේ හතරේ මෙතිල් කාණ්ඩ දෙක තියෙනවා. පහේ තමයි හයිඩ්‍රොක්සි. එතකොට මේ කතරකින් දක්වලා තියෙන විදිහට අංකනය කරාම මේ බලන්න ආදේශ කාණ්ඩ වලට අඩු අංක ලැබෙන්නේ නැහැ. නමුත් ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයට එකම අංකය. ඒ ආදේශ කාණ්ඩ වලට අඩු අංක ලැබෙන්නේ නැහැ. ඒ වගේමයි ද්විත්ව බන්ධනයට මෙතෙන්දී අපි කතරයක් දාලා තියෙන විදිහට අංකනය කරාම ලැබෙන්නේ 4. ඒ නිසා ද්විත්ව බන්ධනයට අඩුම අංකයක් ලැබෙන විදිහටයි මෙතෙන්දී අංකනය කරන්නේ. එහෙම වුණාම තමයි දෙවෙනි එකේ 4 මෙතිල් කාණ්ඩ ඉන්නේ. 5 තමයි හයිඩ්‍රොක්සි. එතකොට 5 හයිඩ්‍රොක්සි 2 4 ඩයිමෙතිල් පෙන්ට් 1 ඊන් 3 ඕන්. ඊළඟට බලන්න 42 ඒකෙත් තියෙනවා ක්‍රම දෙකකට අංකනය කරපු හැටි. අපි කතරයකින් දක්වලා තියෙන්නේ මේ අංකනය ඒක සුදුසු නැහැ හේතුව ඒ විදිහට අංකනය කරාම අර ඉස්සෙල් උදාහරණය වගේ ද්විත්ව බන්ධනයට වැඩි අංකයක් ලැබෙනවා. ඒතර ද්විත්ව බන්ධනයට අඩු අංක ලැබෙන විදිහට තමයි නාමකරණය කරන්න ඕන. ඒ නිසා අංකනය කරලා තියෙන්නේ වමේ ඉඳන් දකුණට. එහෙම කරාම දෙවෙනි එකේ හතරවෙනි එකේ තියෙනවා මෙතිල් කාණ්ඩ, පහේ තියෙන්නේ හයිඩ්‍රොක්සි, පළවෙනි එකේ තමයි ද්විත්ව බන්ධන. ඒ කියන්නේ 1 ඊන්. ඒ නිසා 2 එතිල් 5 හයිඩ්‍රොක්සි 4 මෙතිල් පෙන්ට් 1 ඊන් 3 ඕන්. ඒ කියන්නේ කීටෝන් කැල්ල තියෙන්නේ තුන්වෙනි කාබන් පරමාණුව. ඒතර මේ අනුව දැන් මෙතෙක් ඉගෙනගත්ත උදාහරණ අනුව IUPAC නම කොටස් 3කින් යුක්තයි. පළවෙනි එක උපසර්ගය, ඊළඟට හයිඩ්‍රෝකාබනයේ නම, ඊළඟට ප්‍රත්‍යය. ඒතර උපසර්ගයෙන් තමයි ස්ථානීය අංකයත් එක්ක ආදේශ කාණ්ඩ. කියන්නේ ආදේශ කාණ්ඩ සම්බන්ධලා තියෙන කාබන් පරමාණු අංකය මෙතනින් ලැබෙනවා. හයිඩ්‍රෝකාබනයේ නමෙන් කාබන් පරමාණු සංඛ්‍යාව නිරූපණය වෙනවා. ඒ වගේමයි ද්විත්ව බන්ධන, තෘත්ව බන්ධන හිමි තියෙනවා නම් ඒ ස්ථානීය අංකයත් ඒකෙන් ලැබෙනවා. ප්‍රත්‍යය කියන්නේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයේ පන්ති නම. එතකොට ওই විදිහට කාබනික සංයෝග IUPAC නම් වලින් ඉදිරිපත් කරත හැකි. පොඩ්ඩක් බැලුවොත් මේක උදාහරණයක් කලින් කරපු මේ බලන්න මේ අවසානයේ කරපු උදාහරණයේ 2 එතිල් 5 හයිඩ්‍රොක්සි 4 මෙතිල් පෙන්ට් 1 ඉන් ඕන් කියන එකේ මේ ඕන් කියන එක තමයි අර ප්‍රධාන මේ ක්‍රියාකාරී කාණ්ඩය. ඒක තමයි අර මේ ප්‍රත්‍යය. ඒතර හයිඩ්‍රෝකාබනයේ තමයි පෙන්ටීන් කියන එක. ඒකෙන් උදේට පෙන්ට් කාබන් පරමාණු 5 ඒකේ නිරූපණය වෙනවා. ද්විත්ව බන්ධනයක් තියෙන බවත් නිරූපණය වෙනවා පළවෙනි එකේ 1 කියන නිසා. අනිත් ඔක්කොම ආදේශ කාණ්ඩ ස්ථානත් එක්ක එතිල් වල කාණ්ඩය දෙකේ තියෙන හයිඩ්‍රොක්සි 5 මෙතිල් කාණ්ඩය 4 ඔය විදිහට ආදේශ කාණ්ඩ සම්බන්ධලා තියෙන කාබන් පරමාණු අංකත් එක්ක නම ලැබෙනවා. ඔය කරේ IUPAC නම්. මේ IUPAC නම් ඉදිරිපත් කරලා තවමත් සමහර කාබනික සංයෝගවල සාමාන්‍ය නම් තමයි භාවිතා වෙන්නේ. ඒව ගොඩක් වෙලාවට වැදගත්. නිතර භාවිතයට ඒ නම් තමයි ඇත්තටම බහුලව
අපි බලමු සංයෝගය බලන්න CST COH මේක අපි සාමාන්‍යයෙන් අපි බහුලව අපිට හොඳට පුරුදු නමක් ඇසිටික් අම්ලය. නමුත් IUPAC නම ගත්තොත් කාබන් පරමාණු දෙකක් ඒ නිසා එතනොයික් ඇසිඩ්. මේක කාබොක්සිලික් අම්ලයක්. ඊට බලන්න CHT CH2 අපිට හොර පුරුදු නම ඇසිටල්ඩිහයිඩ්. IUPAC නම ගත්තාම කාබන් පරමාණු දෙකයි ඇල්ඩිහයිඩයක් නිසා ඇල් ප්‍රත්‍යයෙන් අවසන් වෙලා එතනයි. ඊළඟ එක ඇසිටෝන් IUPAC නම ගත්තාම කාබන් පරමාණු 3යි ඒක නිසා ප්‍රොපනෝන්. ඊළඟ එකත් එහෙමයි ඇසිටෝනයිට්‍රයිඩ්. ඊළඟ එක ඇසිටිලීන්. ඒකත් අපිට හොඳට හුරු පුරුදු නම සාමාන්‍ය නම. නමුත් IUPAC නම ගත්තාම කාබන් පරමාණු දෙකයි. එතකොට එතයින් කියන්නේ ඇල්කයිනයක්. ඊළඟට ක්ලොරෝෆෝම් මේකේ IUPAC නම ට්‍රයික්ලෝරෝමෙතේන්. ඒ කියන්නේ අර CH4 කියන මෙතේන් එකේ හයිඩ්‍රජන් පරමාණු 3ක් වෙනුවට ක්ලෝරින් පරමාණු 3ක් ආදේශ වෙලා ඒ නිසා ට්‍රයික්ලෝරෝමෙතේන්. නමුත් අපිට හොඳට පුරුදු නම ක්ලොරෝෆෝම්. ඊළඟ එක එතිලීන් ග්ලයිකෝල්. මේකේ IUPAC නම ගත්තාම කාබන් පරමාණු දෙක නිසා ඒ වගේමයි OH කැලි දෙකක් තියෙන නිසා මේක එක දෙක ඩයියෝල්. කියන්නේ එතේන් එක දෙක ඩයියෝල්. ඊළඟ එකේ කාබන් පරමාණු 1යි ෆෝමැල්ඩිහයිඩ් සාමාන්‍ය නම. නමුත් IUPAC නම කාබන් පරමාණු 1ක් නිසා මෙතනයි. ඊළඟ එකෙත් එහෙමයි කාබොක්සිලික් අම්ලයක් කාබන් පරමාණු 1යි. ඒක නිසා මෙතනොයික් ඇසිඩ් එක. නමුත් හුරු පුරුදු නම ෆෝමික් අම්ලය. ඊළඟ වීඩියෝ එකකින් අපි බලමු සමාවයේ විකතාව.